සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර භාවයට පත් වූ පරම පූජනීය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සත් ධර්මය මතු කොට දීලා ධර්මයේ පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර විවරණයේ සදාම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් ඒ.එච්.සී. කුමාරගේ මහතා, කේ.ඒ. සෝමලතා මහත්මිය ඇතුළු ඥාති පිරිස, ඒ වගේම සේවක පිරිස ඇතුළු හැම දෙනාගේ දායකත්වයෙන් ධර්ම දානමය පින අද දවසේ සිදු කෙරෙන්නේ. පින්තුනි, අද දවසේ මේ දසුත්තර විවරණයේ සදාම් සාකච්ඡාව සඳහා වැඩමව වදාළ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලා මුලින්ම මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපි පහුගිය දවසේ සාකච්ඡා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ කරුණු 1 සිට 10 දක්වා අනුපිළිවෙලින් විස්තර කරද්දී සිහි කළ යුතු අනුස්සති ධර්මයන් 6ක් විදිහට කරුණු 6 බැගින් වදාළ කොටස විස්තර කර අනුස්සතිඨානයන්. එහිදී අපි පහුගිය දවසේ සාකච්ඡා කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් බුද්ධානුස්සති භාවනාවත් ධම්මානුස්සති භාවනාව මෙය නිතර සිහි කළ යුතු ධර්මයන් අතර ශ්‍රාවකයෙකුට උපකාරයට තියෙන දේ. ඉතින් අද දවසේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඝානුස්සති භාවනාව. ඒ වගේම සීලානුස්සතිය. මේ අනුස්සති ධර්මයන් නිරන්තරයෙන් ජීවිතේ ප්‍රමුදිත බව ඇති කරලා දෙනවා. ධර්මයේ තුල වැඩෙන්න ඕන මූලික පරිසරය හදලා දෙනවා මේ අනුස්සති ධර්මයන්. ඉතින් මේ අනුස්සතිය කියලා කියන්නේ නිරන්තරයෙන් වැඩි යුතු දෙයක්. ඒ නිරන්තරයෙන් වඩන්න ප්‍රගුණ කරන්න පුරුදු කරන්න ඒ තුලින් සිත වැඩෙනවා. ප්‍රසන්න බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට තියෙන සංඝ අනුස්සතිය ශ්‍රාවක සංඝ රත්නේ ගුණයෙන් අප්‍රමාණයි කියලා තියෙනවා. ඒ ගුණ මනලා ප්‍රමාණ කරන්න බෑ. සාමාන්‍ය ලෝකේ මේ අය මේ වගේ ගුණවත් ස්වභාවයෙන් යුක්තයි කියලා ධර්මයේ පිහිටි නැති කෙනෙක්ගේ ස්වභාවය මනින්න පුළුවන්. ධර්මයේ තුල පිහිටලා ඒ ධර්මයෙන් පාරිශුද්ධත්වයට පත් වුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන් හදමඩින් උපන් ශ්‍රාවක දරුවන් වූ ඒ රහතන් වහන්සේලාගේ ගුණ කඳ අප්‍රමාණයි. මනින්න මින්මක් නැහැ. ඉතින් මේ අප්‍රමාණ ගුණ ඇති ශ්‍රාවක සංඝ රත්නේ ගුණ කඳ කැටිකොට ගුණ 9ක් විදිහට දක්වලා තියෙනවා. හැමෝම තෙරුවන් වදිද්දී උදේ හවස වන්දනා කරන්නේ ඒ ගුණ සිහි කරමු. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේගෙන් අපි මේ අනුස්සති ධර්මයක් විදිහට සංඝානුස්සතිය ප්‍රගුණ කරද්දී අනුස්සතිය වැඩෙන විදිහ කියන්නේ දැන් සංඝ රත්නය ගැන ගුණ සිහි කරනවා. ඒ සංඝානුස්සතිය විදිහට මේ ගුණ සිහි කරන්න සිත යම් ප්‍රසන්න භාවයකටපත් වෙනවා. ඒ මුල් කරගෙන මේ කුසල් දහම් වඩන්න ප්‍රසන්න පරිසරයක් තමන්ගේ ජීවිතේ ඇති වෙනවා. ඒකට මූලික වෙන පරිසරය මේ සංඝානුස්සතිය උපකාරී කරගෙන ලබා ගන්න ආකාරය අපිට පින්න ස්වාමීන් වහන්සේ තේර ගාථා පොත් වහන්සේගේ තේරී ගාථා තුළ බොහෝ දකින්න ලැබෙනවා. දැන් සංඝ රත්නයේ ගුණ, ඒ සංඝ රත්නේ මොන වගේ මහරහතන් වහන්සේලා ජීවිත ගත කළාද කියලා විස්තර තියෙනවා. එතකොට අපි මේ භාවනාවක් විදිහට පුරුදු කරනවා නම් භාවනාවක් විදිහට පුරුදු කරන්න ඕනේ කොහොමද කියන එක මුලින්ම පැහැදිලි කරලා දුන්නොත් ගොඩක් හොඳයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය.
හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාවිතා කළ යුතු ධර්මයන් අතරින් සාකච්ඡා කරමින් සිටින්නේ අනුස්සති භාවනාවන් පිළිබඳව. ඒතර අනුස්සති කියන වචනය ගීවර වැඩසටහන් වලදී අපි විග්‍රහ කළ අනුස්සති කියලා කියන්නේ නැවත නැවත සිහි කරනවා, නැත්නම් සිහි කරනවා කියන කරුණ. ඒතර සිහි කළ යුතු කාරණාවන් වලදී මූලිකව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති ඔය ආදී විදිහට තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් ගැන සිහි කිරීම, ධර්මයේ ගැන ඊළඟ අනුස්සති භාවනාව තමයි සිහි කරන්න තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විග්‍රහ කළේ සංඝානුස්සතිය. එතකොට අනුස්සති කියලා කිව්වේ සිහි කරනවා කියන කරුණ. එහෙනම් මෙතන මොකක්ද සිහි කරන්නේ? සංඝානුස්සති. එන සංඝයා ගැන සිහි කරනවා. සංඝ කියන වචනය මේ බුද්ධ ශාසනයකට පමණක් අදාළ වෙන දෙයක්. බුද්ධ ශාසනයක් පහළ වීමෙන් පමණයි, ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ලැබෙන දෙයක් තමයි ධර්මය කියන්නේත්. ඒ වගේම තමයි සංඝයා කියලා කියන්නේ. එතකොට ඔය තිසරණේ තුනුරුවන්. එතකොට මෙතන සංඝ කියලා විස්තර වෙන්නේ, දැන් අපි ධර්මයේ අහනවා, ධර්මයේ තියෙනවා පිරිස. සංඝ කියලා කියන්නේ පිරිසක්. පුද්ගලයෙකු වශයෙන් තියෙන්නේ අපිට සිහි කරනවා නම් බුදුරජාණන්සේ ගැන. ධර්මයක් වශයෙන් සිහි කරනවා නම් ඒ භාග්‍යවත් බුදුරජාණන්සේගේ ධර්මය. ඊළඟට තමයි සංඝ කියපුවම පිරිසක්. එතකොට මේ පිරිස අන්න බුදුරජාණන්සේ දේශනා කරන හතරක් තියෙනවා. සිව්වනක් පිරිස කිව්වේ ඒකයි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ හතර පිරිසටම අයිති ගුණධර්ම ගැන තමයි, ගුණයන් ගැන තමයි මේ සංඝානුස්සතියේදී සිහිපත් කරන්නේ. එතකොට ඒ සියලු ගුණයන්ගේ පරප්‍රාප්ත වන්නේ, ඒ සියලු ගුණයන් සාක්ෂාත් කරේ සම්පූර්ණයෙන්ම අන්න ඒ උතුම් රහතන් වහන්සේලා. ඒ තමයි භික්ෂු, භික්ෂුණී කියන ඒ උතුමන් වහන්සේලාට තමයි ඒ රහතන් වහන්සේලා අයිති වෙන්නේ. එතකොට ඒ සංඝ කියපුවහම ඔබ අපට මතක් විය යුත්තේ වෙන කවුරුවක්වත් නෙමෙයි. සංඝ කියනකොට සිතට එන්න ඕන, ඒ තමයි මේ ශාසනයේ මුලින්ම මේ ශ්‍රාවක භූමියට ඇතුළු වුණේ. දැන් අපි දන්නවා පළවෙනි ධර්ම දේශනාව. ඒ තමයි ඒ උතුම් ධම්සක් පැවතුම් සූත්‍රය. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනාවෙන් අනතුරුව ඒ දේශනාව කරන මොහොතේ අන්න පළවෙනි ශ්‍රාවකීන් වහන්සේ මේ ගෞතම බුදුසසුනේ බිහි වෙනවා. ඒ තමයි අපගේ ඒ උතුම් කොණ්ඩඤ්ඤන් වහන්සේ, කොණ්ඩඤ්ඤ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එතකොට අන්න පළවන ශ්‍රාවක භූමියේ සෝවාන්. එතකොට අන්න සෝවාන් උතුමන් වහන්සේ සිට ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සිට පැවතෙන කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි. ඔන්න ශ්‍රාවක සංඝරත්නයේ මුල් පුරුක්මි. එතකොට මේ ශ්‍රාවක සංඝරත්නයේ විදිහට ඒ කොණ්ඩඤ්ඤන් වහන්සේ සිට ඒ පස්වග ස්වාමීන් වහන්සේලා සිට පැවතෙනකොට ඔන්න මතක් වෙන්න ඕනේ ආනි උතුමන් වහන්සේලා. ඊළඟට මූලිකව ගත්තොත් එහෙම ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සංඝ කියනකොට මතක් වෙන්න ඕනේ ඔන්න ඊළඟට අපිට ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට මහා කස්සප මහරහතන් වහන්සේ. ඒ වගේම මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද, නන්ද, රාහුල ආදී කොට ඇති ඒ උතුම් අපගේ අනුබුදු වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම අඟුලිමාල මහරහතන්. අන්න පොදුවේ මූලිකව අපිට සංඝ කියන වචනේ ඇසෙනකොට ඔන්න මතක් විය යුත්තේ ඒ උතුමන් වහන්සේලාවයි. එතකොට ඒ උතුමන් වහන්සේලා සිහිපත් කරමින් ඔන්න භික්ෂු, ඊළඟට භික්ෂුණී, ඒ තමයි khema, උත්පලවන්න ආදී මහරහත් තෙරණින් වහන්සේලා, යශෝධරා මහරහත් තෙරණිය. එතකොට මේ භික්ෂුණී සංඝ පරපුර ආරම්භ වන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුළුමව වූ ඒ මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ මූලිකත්වයේ. එතකොට එතන අෂ්ටගරු ධර්ම පනවලා එතනදී 500ක් පමණ කුල කාන්තාවන් පැවිදි වීමත් එක්ක තමයි අන්න භික්ෂුණී සංඝ පරපුර පැවතගෙන ඉන්නේ. එතකොට ඒ විදිහට ඒ උත්තමාවියන් වහන්සේලාටත් භික්ෂූන් වහන්සේලාටත් අන්න පොදුවේ තියෙන ಗುಣධර්ම ගැන සිහි කරන එක තමයි මූලික ගුණයන් ගැන සිහි කිරීම. උපාසක උපාසිකා ඇතුළුව
සිහි කිරීම ගැන තමයි මෙන්න සංඝානුස්සතියේදී සිහිපත් වෙන්නේ. ඔන්න සංඝ කියන එක විස්තර කළාද. ඊට පස්සේ අනුස්සති සිහි කරනවා. එතකොට දැන් ඉන සංඝයාගේ සිහි කරන්නේ මොනවාද? සිවුරු පොරවන හැටිද? එහෙම නැත්නම් කෙස් බාලා රැවුල බාලා ඉන්න එකද? සුදුයි කළුයිද? උසයි මහතයිද? ඒවද? එහෙම නැත්නම් අපේ පුතාගේට යන්ත්‍රය දාලා දෙනවාද? අපේ දරුවගේ කේන්දරය බලලා දෙනව කොපිය කේන්දර කොපිය බලලා ඔන්න අපේ කොල්ලගේ මගුල් ගෙදර පෝරුවේ නගින වෙලාව හදලා දුන්නද? එතකොට ඒකද සංඝානුස්සතිය. අපිත් එක්ක මලගෙට ඇවිල්ලා අඬනවද? එතකොට අන්න අනුස්සති සිහි කරන්න ඕන මොකක්ද කියන එක හරියට දැනගන්න ඕන. දැන් අපි වර්තමානයේ තුල පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි අපි ගොඩාක් සිහිපත් කරන්නේ අපි අන්න අර කියපු දේවල්. මේ තමයි පොලිටික්ස් හාමුදුරුවෝ, මේ තමයි දේශපාලන හාමුදුරුවෝ, මේ පිකටිං හාමුදුරුවෝ, ওই විදිහට අපි සංඝානුස්සතිය අද වර්තමානයේ තුල ගොඩක් අය සිහිපත් කරන්න දන්නේ. එහෙම එකක් නෙමෙයි මෙතන සිහිපත් කිරීමක් ගැන කියන්නේ. මෙන්න මේ සංඝානුස්සතිය හරි විදිහට සිහිපත් කළොත් අපගේ බුදුරජාණන් වහන්සේ මහා නාම සාක්‍යයට මහා නාම සූත්‍රයේ හරිය ලස්සනට දේශනා කරන මේ සංඝානුස්සතිය ආනිසංස ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා මහා නාමේනි සංඝානුස්සති යස්මින් සමයේ මහා නාම ආර්ය ශාවකෝ සංඝානුස්සං අනුස්සරති. ආර්ය ශ්‍රාවකයා සංඝානුස්සති පුරුදු කරොත් ඔන්න වෙනදී. ඒ තමයි කියනවා නේව තස්මින් සමයේ රාග පරියුට්ටං චිත්තං හෝති. ඒ සිත රාගයෙන් බැසගන්නේ නැහැ කියනවා. න දෝෂ පරියුට්ඨ චිත්තං හෝති. ද්වේෂයෙන් බැසගන්නේ. දැන් අර අපි හිතන විදිහට අද වර්තමානයේ මේ හාමුදුරුවෝ පොලිටික්ස් මෙයා දේශපාලන ඕවන්න එතකොට මොකද වෙන්නේ? අද මිනිස්සුන්ට ද්වේෂය ඇති වෙන්නේ. එතකොට එහෙනම් ඒකෙන් තේරෙන්නේ මොකක්ද? එතකොට එහෙනම් සංඝානුස්සතියක් නෙමෙයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ හාමුදුරුවෝ නැකත හදලා දෙනවා, මේ හාමුදුරුවෝ මෙහෙම හදලා දෙනවා ගාලා සිහි කරන්න ගියොත් අන්න වෙන වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. එතකොට හිත සංසිඳීමක් වෙන්නේ. ඊළඟට සන්න මෝහ පරියුට්ඨ චිත්තං හෝති. මෝහයෙන් සිත බැසගන්නේ නැහැ කියන ඒ වෙලාව තුල. උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති සංඝං අනුස්සරති. ඒ සිත ඍජු වෙනවා කියනවා. ඒ සංඝයා ගැන සිහිපත් කරන අවස්ථාවේදී මොනවද සිහිපත් කරන්න ඕනේ කියලා බුදුරජාණන් විස්තර කරන අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට සංඝයා ගැන සිහි කරනකොට ලබති අත්ථවේදී අර්ථය වැටහෙනවා කියන මේ ධර්මයන්ගේ මේ සංඝයාගේ සිහි කිරීම තුලින් ධර්ම කාරණාව ධර්මයේ අර්ථ වැටහෙන්න සිත ඍජු වෙනවා කියනවා. ලබති ධම්මවේදී ධර්මයන් මනාකොට පිහිටනවා කියනවා. ධම්මෝපසංහිතං මේ ධර්මයෙන් සිත ප්‍රමුදිත භාවයට පත් වෙනවා කියනවා. ප්‍රමුජිතස්ස පීතිදායති අන්න ප්‍රීතිය. දැන් මේ සමාධියක් ඇති වෙන්නේ. දැන් අර විදිහට හිතන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කෝලහලයක් නැති වෙන්නේ. ඊට පස්සේ බයිනවා මේ ඔක්කොම එකයි කියලා මේ සමහර පින්වතුන් බයින්නේ. අන්න එතකොට ප්‍රමුදිත ප්‍රීතිය නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. එතකොට අන්න කෝලහලයක් ඇති වෙන්නේ. දැන් හරි සංඝානුස්සතිය මොකද වෙන්නේ? පාමුජ්ජම් පීති ජායති. ප්‍රමුදිත භාවයෙන් අන්න ප්‍රීතිය හට ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්පති. ඒ කය සැහැල්ලු වෙනවා. මනස සංසිඳෙනවා. පස්සද්දි කායෝ සුඛං වේදි. තන්න සැපේ විඳිනවා මනසින්. සුඛිනෝ චිත්තං සමාධිත. අන්න සිත සමාධිමත් වෙනවා. මේ කුමක් සිහි කිරීමෙන්ද? සංඝයා ගැන සිහි කිරීමෙන්. ඊට පස්සේ ඔන්න මොකක්ද මේ සංඝයාගේ සිහි කරන දේවල්? ඔන්න බුදුරජාණන් දේශනා කරනවා මහා නාම ආර්ය ශාවකෝ සංඝං අනුස්සරති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. රහතන් වහන්සේලා වශයෙන් ගත්තොත් මේ සුපටිපන්න ගුණයෙන් අග්‍රතාප්තයි. සාක්ෂාත් වූ උතුමන් වහන්සේලා. එතම සුපටිපන්න කියලා කියන්නේ ඒකේ තේරුම තමයි රාග, ద్వේෂ, මෝහ දුරු කළා. එහෙම නැත්නම් ඊට පස්සේ ඉන්න උපාසක උපාසිකාව එතකොට රාග, දේශ, මෝහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ස්වාමීන් වහන්සේලා වශයෙන් ගත්තත්. එතකොට රාග, ద్వේෂ, මෝහ දුරු කළා. එහෙම නැත්නම් රාග, ద్వේෂ, මෝහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්ත නිසා ඒ ශ්‍රාවක සංඝ රත්නයට කියනවා සුපටිපන්නයි කියලා. ඔන්න අනුස්සතිය සිහි කරනවා. ඊළඟට තමයි උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. කාගේ ශාවකයෝද? භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඍජු මාර්ගයෙන් යුක්ත. දැන් ඍජු කියලා කියන්නේ සමහර වෙලාවට මේ වචනීය පව අපේ පින්න ස්වාමීන් වහන්සේ මේ බොහෝ පිරිසක් එහෙමයි වරද්දා ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ තමයි දැන් ඍජුයි කියලා හිතනකොට හිතනවා කෙලින් කතා කරනවා. ඊට පස්සේ මම කියන්න තියෙන දේ අන්න එහෙමයි ස්වාමී. මම කියන්න තියෙන දේ මූණට. දැන් මේ ඒ ඍජු බවක් නෙමෙයි කියන්නේ. ඒ නිකන් ලාමක සමාජයේ දැන් මිනිස්සෙක්
තව මිනිස්සෙකුට අමු තිත්ත කුණු හරපෙම හරි බයිනවා නම් ඒ මිනිස්සයාට කියන්නේ සමහර කෙනෙක් මේ මොකද හරි ඍජුව කතා කරනවා කියලා. මේ කුණු හරප කතා කරන එක ඒ විදිහට බයින එක නෙමෙයි මේ ඍජුයි කියන්නේ. එතකොට මිනිස්සෙකුට සැරෙන් කතා කරන එක නෙමෙයි මේ ඍජුයි කියන්නේ. මෙතන ඍජු කියන්නේ ඍජු මාර්ගයක් තියෙනවා. ඍජුයි කියලා කියන්නේ කෙලින් ඩිරෙක්ට් කියන එක. එතකොට මේ ඍජු මාර්ගේ යන්නේ කොහෙටද? නිවනට. එතකොට නිවනට මුල් වෙච්ච මාර්ගයක් තියෙනවා. මොකද ආන්නේ ඍජු මාර්ගයේ ගමන් කරන නිසායි මෙන්න මෙතනදී ශ්‍රාවක සංඝයාට ඍජු කියලා කියන්නේ. සිත කය වචනේ ඍජු කරනවා. ඍජු කරනවා. එහෙමයි ස්වාමී. දැන් සීල, සමාධි, ප්‍රඥාව තුළින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අන්නේ සිත කය වචනේ තමයි ඍජු කරවන්නේ. මොකද්ද සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තියෙන මාර්ගය? ඒ තමයි ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ අවසන් නිසා, එහෙම නැත්නම් ගමන් කරන නිසා අන්න කියනවා ඒ ශ්‍රාවක සංඝ රත්නයේට උජුපටිපන්නයි. ඍජු මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්න. ඔන්න ගුණ සිහි කරන. ඕක තමයි සංඝ ගුණ. ඊළඟට තමයි ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නයි. ඥායපටිපන්න කියලා කියන්නේ දැන් අපි හැමෝටම එක එක ඉලක්ක තියෙනවා. ඒ ඉස්කෝලේ ළමයෙකුට ඉලක්කය මොකක්ද වෙන්න ඕනේ? එයාට ඉගෙන ගන්න එක. එතකොට එයා කසාද බඳින්න ගිහිල්ලා හරියන්නේ නැහැ ඉස්කෝලේ කාලේ. එතකොට එයාගේ ඉලක්කය ඉගෙන ගන්න එක. ඒ වගේ සංඝයාටත් තියෙන ඉලක්කයක්. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික ප්‍රගුණ වීම නිසා සාක්ෂාත් වන්නා උදේ සාක්ෂාත් කිරීම. මොකද මේ සාක්ෂාත් වන්නා උදේ නිවන. නිවන සාක්ෂාත් කිරීම ඒකායන ඉලක්කය නිසා. එහෙම නැත්නම් නිවනේ උතුමන් වහන්සේලා සාක්ෂාත් කරපු නිසා ආන්නේ උතුමන්ට කියනවා ඥායපටිපන්නයි කියලා. ඒ කියන්නේ නිවන සාක්ෂාත් කිරීමේ පිළිපන් නිසා කියනවන්න ඥායපටිපන්නයි. දැන් මෙහෙම කියනකොට මේ පිංගුතුන සමහරවිට මෙහෙම හිතනවා නම් අන්න වැරදි. එතකොට සංඝානුසිතනේ මේ අද කොහෙදෝමයි හොයාගන්න ඉන්නේ. ඉතින් අද ආයෙත් මේ සිහි කරන්න කියන්නේ නෑනේ. අද හෙට අනිද්දා කියන එකක් නෙමෙයි. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අතීතයේ සිට පැවතෙන වර්තමානයේ වැඩ සිටින අනාගතයේ පහළවන්නා ඒ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි උජුපටිපන්නයි කියලා සිහි කරන්න තියෙනවා. දැන් අපි අර සිහි කරන්න ගියොත් සිහි කරන්නේ එක උන්වහන්සේ නමක් අරගෙනනේ. මේ එක උන්වහන්සේ නමක් කරන්නේ නෙමෙයි සිහි කරන්න කියන්නේ. පොදුවේ පිරිසක්. අපි සිහි කරන්නේ උන්වහන්සේ නමක් අරගෙන. එහෙම සිහි කරොත් වැරදි. මේ පොදුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැන් සංඝයාගේ තියෙනවනේ අතීත, අනාගත, වර්තමාන. මේ ත්‍රිකාලයටමයි සංඝ පරපුර. එතකොට ආන්නේ සංඝ පරපුර තමයි මේ සිහි කරනවා කියලා මේ සිහි කරන්න ඕනේ. එතකොට අපිට පුද්ගලික ભેද වැඩක් නැහැ. මේ පුද්ගල සත දේවල්. එහෙම නැත්නම් අපි පොදුවේ පිරිසකුයි සංඝයා කියලා කියන්නේ. පිරිස ගැන සිහි කරනවා මෙන්න මේ විදිහට සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි. ඊළඟට සාමීචිපටිපන්නයි. සාමීචිපටිපන්න කියලා කියන්නේ ඒ ශ්‍රාවක උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වෙනස් නොකරම දේශනා කරනවා. දැන් අපි ගත්තොත් අපි මේ සූත්‍රෙම අපේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ අවසානයේ හැම කාරණාවක්ම අවසන් වෙනකොට ප්‍රශංසා කරන්නේ තථා අවිතතා බුදුරජාණන් වහන්සේ ගැන තමයි ප්‍රශංසා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා. ඒක තමයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඒ ශ්‍රාවකයා සරණ ගියේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසායි මේ ශ්‍රාවක සංඝයාට අවසානයේ කියන්නේ හැම ගුණයක්ම කියලා මොකද කියන්නේ? ශාවක භගවතා ශාවක සංඝෝ. භාග්‍යවත් බුදුරජාණන්සේ ශ්‍රාවක සංඝයා කියන්නේ ඒකයි. මේ කාගේවත් එක්කෙනෙකුගේ දෙන්නෙක්ගේ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. පින්නත් ස්වාමීන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ උපමාවෙන් කියලා දෙන්නේ. එහෙමයි. රජතුමාගේ රජතුමා යම් ආඥාවක් අනක් පතුරවනවා. ඒ පතුරවන අන යම් සේවකෙක් යම් කෙනෙක් ඒ අන ප්‍රචාරය කරනවා අනබෙර ගහගෙන. එතකොට අනබෙර ගහලා අනබෙර පතුරවන්නේ ඒ අහගෙන යන්නේ රජතුමාගේ ආඥාව. එහෙමයි. මම කියන්නේ අසවල් රජතුමා මෙහෙම කිව්වා කියලා. බෙරකාරයාගේ දෙ නෙමෙයි. එහෙමයි. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා ධර්මයේ මතු කරනකොට ඒ ශ්‍රාවක සංඝරත්නය සිංහනාද කරනවා කියලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ අනුත්තර වනසේක ඒ බුදුරජාණන් වහන්සේම අනුත්තර වනසේක කියලා සිංහනාද කරනවා. එහෙමයි. දැන් පඨම අරහන්තක සූත්‍රයේ අවසානයේ ශ්‍රාවක සංඝයාගේ ගුණ විස්තර වෙනකොට තේ ශ්‍රාවක සංඝයා විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ උතුම් වනසේක. බුදුරජාණන්සේ තමයි ප්‍රශංසා කරන්නේ. එතකොට ওই විදිහට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය අන්න වෙනස් නොකර යම් කිසි කෙනෙක් දේශනා කරනවා නම් ආන්නේ උතුමන් වහන්සේලා දේශනා කරන නිසා කියනවා ඒ උතුමන් වහන්සේලා සාමිචි පටිපන්නයි කියලා. ඔන්න ඒකයි සාමිචි පටිපන්න කියන එකේ තේරුම. එතකොට කාගේවත් ඒකට තමාගේ මතවාද ආකල්පන්නේ වගේ නැහැ. එතකොට බුද්ධ වචනේ තමයි ඉස්මතු වෙන්නේ. එතකොට සාමිචි පටිපන්නයි.
ඊළඟට යදිදන් චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගල. ඒ උතුමන් වහන්සේලා ඔය ගුණයෙන් යුතු උතුමන් වහන්සේලා යදිදන් චත්තාරි පුරුෂ යුගානි. පුද්ගලයන් වශයෙන් ගත්තොත් 8 දෙනයි. යුගල වශයෙන් ගත්තොත් 4යි. ඒ තමයි දැන් පුද්ගල වශයෙන් ගත්තොත් ඒ තමයි 8 නම වෙන්නේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ. ඊට පස්සේ සෝවාන් උතුමන් වහන්සේ දෙන්නයි. ඊට පස්සේ සකදාගාමි මාර්ගයේ ගමන් කරන සකදාගාමි වෙච්ච උතුමන් වහන්සේ 4යි. අනාගාමි මාර්ගයේ අනාගාමි උතුමන් වහන්සේ 5යි 6යි. රහතන් අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ රහතන් වහන්සේ 6යි 7යි 8යි. ඊට පස්සේ ඔන්න යුගල වෙන් කරනවා. ඒ තමයි සෝවාන් මාර්ගයයි සෝවාන් උතුමන් වහන්සේ එක යුගලයක්. සකදාගාමි මාර්ගයේ සකදාගාමි උතුමන් වහන්සේ අන්න දෙවනි යුගලේ. ඊට පස්සේ අනාගාමි මාර්ගයේ අනාගාමි උතුමන් වහන්සේ ඊළඟ යුගලේ. රහතන් අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ රහතන් වහන්සේ ඊළඟ වුණ යුගල් 4. පුද්ගල වශයෙන් 8 නම කීවේ ඒකයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මේ ශ්‍රාවක සංඝ රත්නය මොකක්ද? භගවතෝ ශ්‍රාවක ආහුනේයෝ. ආහුනේය කියලා කියන්නේ දුර ඉඳගෙන උනත් ඇවිල්ලා යමක් පුදන්න සුදුසුයි. අපෝපස්ථාන කරන්න සුදුසුයි. ආහුනේයෝ. ඇයි මේ අර ගුණයන්ගෙන් යුතු නිසා ඕන දුරක් ගිහිලා පුදන්න සුදුසුයි. ඇයි රාග දේශ මොහ දුරු කරනවා නම් ඒ යුතු ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා නම් නිවන පිණිස හික්මෙනවා නම් ඒ වගේම බුද්ධ වචනේ ඉස්මතු කරනවා නම් ආනි උතුමන් වහන්සේලා දුර ඉඳගෙන උනත් ගිහිල්ලා පුදන්න සුදුසු නිසා අන්න බුදුරජාණන් දේශනා කළ ආහුනේයයි. පාහුනේයයි. ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ. පාහුනේය කියලා කියන්නේ ඒ කියන්නේ ආගන්තුකව තමන්ගේ ප්‍රදේශයේ නිවසට ඒ රටට ගමට වැඩියට පස්සේ පින්සලකගෙන යමක් පුද පූජා කරන්න අන්න සුදුසුයි. අපේ උපස්ථාන කරන්න සුදුසුයි. පාහුනේය. ආහුනේය පාහුනේය. ආගන්තුක දාණයට සුදුසු නිසා පාහුනේය කියලා කියන්නේ. එතකොට ඒ ආගන්තුක දාණයට සුදුසු වෙන්නේ ඇයි? අර ගුණයෙන් යුතු නිසා, රාග දේශ මොහ දුරු කරපු නිසා. ඍජු මාර්ගයේ ගමන් කරන නිසා. ඊට පස්සේ නිවන සාක්ෂාත් කරපු නිසා. ඒ බුද්ධ වචනේ ඉස්මතු කරන නිසා. ඒ බුද්ධ වචනයට ප්‍රශංසා කරන නිසා. එතකොට අන්න පාහුනේයයි. ආගන්තුකව උපස්ථාන කරන්න සුදුසු වැඩම කළ කල්හි පවා. එතකොට ආහුනේය පාහුනේය දක්ඛිනේය. දක්ඛිනේය කියන්නේ දක්ෂිනාවට සුදුසුයි. දක්ෂිනාවට සුදුසුයි කියලා කියන්නේ පින් සලකගෙන යමක් දෙන්න සුදුසුයි කියලා කියන එකයි. දැන් පින් සලකගෙන ගොඩාක් අය දෙනවා අපි නම් දැන් මෙහෙම හිතන්නේ නැහැ කෙනෙක්. දැන් මේ කාලේ ඔහොම හොයාගන්න නෑනේ අපි නම් එහෙම කරන්නේ. අපි දැන් ඒ එහෙම හිතනවා කියලා නේ යාතුන ඒ කියන්නේ ශ්‍රද්ධාවේ යම් සෙලවෙන බවක් තියෙන නිසායි. එතකොට මෙතනදී අපිට පුද්ගල ભેදයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. යමක් පින් සලකගෙන දෙනවා නම් ඒ පින් සලකගෙන දෙනකොට ඒ උතුමන් වහන්සේලා ගුණ සිහිපත් කරගෙන දෙන්න ඕනේ. ඒ ගුණේදී සිහිපත් වෙන්නේ සංඝ කියනකොට සිහිපත් වෙන්න ඕනේ කවුරුත් උන්වහන්සේ නමක්වත් පුද්ගලයෙක්වත් නෙමෙයිනේ. මතක් වෙන්න ඕනේ කිව්වේ මොකද්ද? ඒ සාරිපුත්ත මොග්ගල්ලානේ උතුමන් වහන්සේලා. එතකොට ආන්නේ සංඝ පරපුර සිහිපත් කරගෙන දෙන්නේ. එක නමකට නෙමෙයිනේ දෙන්නේ. එතකොට එක නමකට දෙනමකට අර මෙහි කියලා අර ආරන්නේ මේ ආරන්නේ මේ අසපුව ඒ අසපුව කිය වෙන් කර ගන්න ගියොත් තමයි ඔන්න අවුල වෙන්නේ. එතකොට ඒ ඔක්කොම පුද්ගලික දාන වෙන්නේ. පින්සලකගෙන දෙනවා නම් කොහේ වුණත් අන්න සංඝ ගුණ සිහිපත් කරලා දුන්නොත් ආන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් දානෙට කියන්නේ ඔය ඇහෙන්නේ අසංකේයය අප්පමෙය්‍යයි කියලා. ආන්නේ පින රැස් වෙනවා. එතකොට මේ ගුණ සිහිපත් කරමින් දෙනකොට දානෙ දෙන්න කලින් ඒ දානෙ දෙන වෙලාවේ දානෙ දීලා ඉවරලා තුන් අයරෙන් හිත පහදවාගෙන දුන්නොත් මේ ගුණ සිහිපත් කරගෙන. ඒතර පුද්ගලයා නෙමෙයි එතන වැදගත් වෙන්නේ. පිරිස. ඒ සංඝ පිරිසයි යන්නේ. එතකොට අන්න පින්සලකගෙන යමක් දෙන්න සුදුසු නිසා අන්න බුදුරජාණන් දේශනා කරනවා දක්ඛිනේයයි ආහුනේයයි පාහුනේයයි දක්ඛ ආගන්තුක ඕනෑම දුරකින් ඇවිල්ලා දන්පෙන් පූජා කරන්න සුදුසු නිසා ආහුනේයයි. ඊළඟට පාහුනේය කිව්වේ ආගන්තුකව දෙන්න සුදුසු නිසා. ඊළඟට දක්ඛිනේය කියලා කිව්වේ පින්සලකගෙන දෙන්න සුදුසු නිසා. ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය. අංජලි කරණීය කියලා කියන්නේ අංජලි කියලා කියන්නේ ඇඟලි වලට. කරණීය කියලා කියන්නේ එකතු කරලා වඳිනවා. එතකොට දැන් සමහර මිනිස්සු කියන්නේ සමහර අය අපි නම් වඳින්නේ නැහැ නේ. අපි වඳින්නේ සිවුරටනේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? ඒ උට ශ්‍රද්ධාව නැත්තේ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වා කියලා. ඉතින් ඒ ඇත්ත කියන්න ඕනනේ. එතකොට සිවුරට නෙමෙයි වඳින්නේ. ඒ ගුණයටයි වඳින්න ඕනේ. රෙදි කෑල්ලකට වැන්දට වැඩක් නැහැ නේ. එතකොට දැන් සමහර මිනිස්සු කියනවා එහෙම පින්නවා ස්වාමීන් වහන්සේ. එතකොට ඇඟිලි බැඳ එකතු කරලා වඳින්නේ ඇයි? අර ගුණය නිසා. එතකොට අර විදිහට සිවුරු කතා අර කතා මේක ඇඳුම් කතා යන්නේ යාගේ මොකද? අර පුද්ගලයෙක් නිසා. පුද්ගලයෙක් නෙමෙයිනේ අපි පිරිසක් වශයෙන් සරණ ගියේ. අපි පිරිසක් සරණ ගියේ. බුදුරජාණන් ශ්‍රාවක සංඝ කියලා පිරිසක් සරණ ගියේ. පුද්ගලයෙක් නෙමෙයි.
ශාස්ත්‍රීය වශයෙන් සරණ ගියේ අන්න එක කෙනෙක්. ඒ තමයි පුද්ගලයෙක්. කවුද? ඒ අපගේ ශාස්ත්‍රීය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන්සේ පමණ පුද්ගලයෙක් වශයෙන් සිටින්නේ. අනිත් ඔක්කොම පිරිස ශ්‍රාවක සංඝ කියපුවාම. එතකොට අන්න ඇඟිලි බැඳ එකතු කරලා වන්දනාමාන කරන්න සුදුසු නිසා අර ගුණේ යුතු නිසා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමජිපටිපන්න, ආහුණේ ඒ ගුණේ යුතු නිසා අන්න ඇඟිලි බැඳ එකතු කරලා වන්දනාමාන කරන්න සුදුසු නිසා අන්න අංජලි කරණීයයි. අංජලි කරණීයයි. ඊළඟට තමයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස. මේ ලෝකයේ සිටින උතුම්ම පින්කෙත. ආන්නේ නිසා තමයි සංඝයා උදෙසා යමක් දුන්නොත් මහත්ඵල මහානිසංස පින් රැස් වෙනවා කියලා දේශනා. දැන් බලන්න මේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් දීලා ඉවර වෙනකොට ditta ධම්මේ වේදිනේ විපාක වශයෙන් අපි අහලා තිනේ මේ පින්වතුන් මේ කතා මුළු කුඹුරම අන්න මේ රත්තරන් බවට වෙනවා. ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දන් දීලා ඉවරුනාම අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ දන් දීලා ඉවරුනාම එතකොට බලන්න දෙවුරු පවා දැන් බලන්න මහා කස්සප මහරහතන් දාන දෙනකොට දෙවුරු පවා ආවනේ. සක්දිවිඳු පවා මනුස්ස වෙස් වවාගෙන ආවනේ. එතකොට අපේ මහා කස්සප මහරහතන් එපා වුම කරන්න අහිංසක මිනිස්සුයෙකුට දාන දෙන්න අවස්ථාව වළක්වන්න එපා කියලා අර දෙවිවරුන්ට පවා කිව්වේ. එතකොට එහෙම අවස්ථා කොච්චර තියෙනවද මේ ශ්‍රාවක සංඝයා උදෙසා දන් දීමේ ආනිසංස මානවත්ව දේශනා පුරාවට පුංචි දෙයක් පූජා කරේ. එහෙමයි පුංචි දෙයක් පූජා කරේ. එතකොට පුදුමයි මන් දෙවියන් අතර ඉපදුනේ. මේ වගේ පුංචි දෙයක් පූජා කරගෙන කියන එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ශ්‍රාවක සංඝයා යන්නේ ඉස්මතු වුණේ. එතකොට මේ ಗುಣ තමයි උතුමන් වහන්සේලා හිතුවේ. දාන වස්තුවත් දෙන දේවත් කෙනාවත් පුද්ගලයාවත් මේ පිරිසක් වශයෙන් හිතමින් මේ ಗುಣ තමයි යන්න සිහිපත් කළේ. එතකොට ඒකයි මේ උතුම් ಗುಣ සිහිපත් කිරීම ශ්‍රාවක සංඝයා අනුත්තර වූ පින් කෙත කියලා කිව්වේ ඒකයි. එතකොට යම් කෙනෙක් සංඝයා උදෙසා හිත පහදවගෙන දුන්න සංඝ කියන නාමයෙන් ඔහු පිදුවා වෙනවා. ඒ අතීතයේ වැඩ සිටියා උතුමන් වහන්සේලාත් වර්තමානයේ වැඩ සිටින අනාගතයේ පහළ වන ත්‍රිකාලීය උතුමන් වහන්සේලාන් පිදුවා වෙනවා. මේ ಗುಣ සිහිපත් කරමින් දුන්න. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ දානෙටයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තේ දානෙටයි. අඟුලිමාල මහරහතන් වහන්සේ තේ දානෙටයි. මහා කස්සප මහරහතන් වහන්සේ තේ දානෙටයි. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තේ දානෙටයි. අද වැඩ සිටින උතුමන් වහන්සේලාත් අයිති. අනාගතයේ පහළ වන උතුමන් වහන්සේලාත් අයිති. ඒ ඔක්කොම අන්න සංඝ වශයෙන් දීමේ වටිනාකම කියන්නේ ඒකයි. ඒකට අද ඇති කරගන්න ඕනේ ඕකයි. එතකොට මේ විදියට හරි විදියට සංඝානුස්සතිය හිතමින් යම් කිසි කෙනෙක් සිහිපත් කරයිද අන්න ඔහුට එතකොට සිත සමාධිමත් වෙලා අන්න මේ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගැනීම වාසනාව උන් සංඝානුස්සතිය කිව්වේ ඒකයි. ඉතින් මේ ಗುಣ අන්න නිතර නිතර සිහිපත් කරන්නේ. මේ සංඝානුස්සතිය හරියටම සිහිපත් වෙනවා නම් හරියටම වැඩුණා නම් අර කලින් කියපු කතන්දර ඒ පුද්ගලයේ වචනයකින් පිට වෙන්නේ නැහැ. කටින් පිට වෙන්නේ නැහැ කෙනෙක්ගට. එය සරණ ගියේ පිරිසක් නිසා. සංඝයා කියන නාමය පුද්ගලයෙකු නොවන නිසා. එතකොට හරි සරණ නිසා. එතකොට මෙන්න මේ දැන් අපි කතා කරපු බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති හරි විදිහට සිහි කරනවා නම් තමයි ඔහුගේ ශ්‍රද්ධාව මතුවීම පිණිස උපකාර වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව මතු කරන කාරණාවල් තමයි මේ කාරණා අතිසරණය ගැන සිහි කිරීම කියන එක. එතකොට මේ විදිහට සංඝානුස්සතිය වැඩිම බුදුරජාණන් දේශනා කරනවා අංගුත්තර නිකායේ ඒකදග්ග පාළිවල. ඒ තමයි ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකත්ත නිබ්බිදා. ඒක නිබ්බිදාය කියලා කියන්නේ අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගාය නොයල්ම පිණිස, නිරෝධාය නිරුද්ධ වීම පිණිස, උපසමාය ඒ කියන්නේ මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම, කෙලෙස් සංසිඳීම පිණිස උපසමාය, අභිඥාය විශේෂ වූ අවබෝධය පිණිස, සම්බෝධාය අවබෝධය පිණිස උපකාර වෙන නිබ්බානාය සංවතිත නිවෙන පිණිස උපකාර වන කාරණාවක් කියනවා. මෙන්න මේ සංඝානුස්සතිය කියලා කියන්නේ. එතකොට බලන්න සංඝානුස්සතිය කියන කාරණාව මොකක්ද පින්වත්නි? බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද? ඒ තමයි බුදුරජාණන් දේශනා කරන්නේ බහුලව වැඩුවොත් භාවනාවක් වශයෙන් බහුල භාවිතා බහුලීකතෝ බුදුරජාණන් එකම එක දෙයක් භාවනාවක් වශයෙන් වැඩුවොත් මේ සංඝානුස්සතිය කියන එක කරුණ පවා එකම එක දෙයක් වෙලා දේශනා කරන්නේ. මේ සංඝානුස්සතිය කියන දේ භාවනාවක් වශයෙන් නිතර නිතර කෙනෙක් පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරීම පිණිස, නොයැලීම පිණිස, කෙලෙසුන්ගේ සංසිඳුවීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, විශේෂ අවබෝධය පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වන කාරණාවක් ඇටියටයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සංඝානුස්සතිය ගැන දේශනා කොට වදාළා. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට මේ සංඝානුස්සතිය ඔබ අප හැම දිනාගේම ජීවිත වලට එක්රැස් කරගෙන මේ සංඝානුස්සතිය පුරුදු කරගෙන අප ඔබ හැම දිනාගේම ජීවිත වලට පිළිසරණ ලබා ගන්න හැම දිනාටම වාසනාව සැලසේවා. පින්තුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණයෙන් අපමණයි. ඒසෝහි සංඝෝ විපුලෝ මහග්ගතෝ ඒසප්ප මේයෝ උදදීව සාගරෝ ඒතේහි සෙට්ටා නරවීර ශාවකා
පබංකරා ධම්මමුදීරයන්තු. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණයෙන් අප්‍රමාණයි. මහා සාගර ජලය මනින්න බෑ වගේ ජීවිත අනවබෝධයෙන් වැසුණු ලෝකය ප්‍රඥාවෙන් ආලෝකමත් කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයට ලබා දීලා. ඉතින් මේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා නම් ඒ සරණ අනුස්සති භාවනාවක් විදිහට නිරන්තරයෙන් සිහි කරනවා ශ්‍රාවකෙක්. ජීවිතේට ලොකු රැකවරණයක් ආරක්ෂාවක් සලසගෙන තියෙනවා. ඉතින් මේ උපකාරය ලබා ගන්නේ සංඝානුස්සතිය පුරුදු කරන ශ්‍රාවකයා. ඉතින් එය ජීවිතයට උපකාරයට තියෙන දේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සංඝානුස්සතිය වඩන ආකාරය ගැන දැන් සංඝගුණ අනුපිළිවෙලින් තියෙන පිළිවෙලට තියෙනවා. දැන් සුපටිපන්නෝ ගාථාව හැමෝම දන්නවා. ගාථාව කීවට විතරක්මදි. එය සංඝගුණ මෙනෙහි කරමින් භාවනාවක් වශයෙන් අනුස්සති භාවනාවක් විදිහට නිතර ප්‍රගුණ කරන්න පුරුදු වෙන්න. ඒ ජීවිතයට බොහෝ උපකාර පිණිස සිතේ ප්‍රසන්න බව රැඳෙන්න, අකුසල් දුරු වෙලා කුසල් වැඩෙන්න, සිත පිරිසිදු වෙන්න උපකාර වෙනවා. ඉතින් අපි ඊළඟට අපි අනුස්සති භාවනාවන් අතර සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟට වදාලා සීල අනුස්සතිය. සිල්වත් කෙනාට සීලය විපිලිසර නොවි ප්‍රසන්න බවින් යුතුව සීලය ආරක්ෂා කිරීම විපිලිසර නොවි වාසය කරන්න කුසල් වඩන නිවන් මඟ මතුවෙන්න උපකාර වෙන දෙය කියලා වදාළේ. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සීලානුස්සතිය අනුස්සති භාවනාවක් වශයෙන් පුරුදු කරන්නේ කොහොමද කියන කාරණාව මුලින්ම පැහැදිලි කරලා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි, අපි මේ උතුම් වූ දසුත්තර සූත්‍රය ඇසුරින් කතා කරන්නේ අනුස්සති භාවනාවන් පිළිබඳ වැඩි යුතු අනුස්සති භාවනාවන් තමයි අපි අද කතා කරන්නේ. ඉතින් අපි බුද්ධානුස්සතිය ගැන කතා කරා, ධම්මානුස්සතිය ගැන කතා කරා, සංඝානුස්සතිය ගැන කතා කරා. ඊළඟට අපේ උතුම් වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන මේ සීලානුස්සතිය මේ ප්‍රගුණ කරන ආකාරය. එතකොට අපි පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කරා ඉස්සෙල්ලා සංඝානුස්සතියේදී අනුස්සතිය කියලා කියන්නේ සිහි කිරීම. පින්වත් ස්වාමීන් වහන්සේනේ අපි දැන් සංඝයා ගැන සිහි කිරීම සංඝානුස්සතිය. ඒ වගේමයි සීලානුස්සතිය කියන්නේ පින්වත්නි සීලය ගැන සිහි කිරීම. ඒ ශ්‍රාවකයා තමන්ගේ සීලය සිහි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ මට මතක කිමත්ති කියන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහන පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කුසල් සිල් කවර යහපතක් පිණිස කවර ආනිසංසයක් පිණිස පවතීද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාරන ආනන්දේ කුසල සීලය පවතිනවා කියනවා මේ පසුතැවීම නැතිවීම පිණිස. ඒ කියන්නේ විපිලිසර භාවයේ දුර්වීම පිණිස පවතිනවා කියනවා මේ කුසල් සීලය. එතකොට බලන්න මේ අපි සීලයක පිහිටියොත් ඒකේ ආනිසංස තමයි පින්වත්නි අපේ තියෙන විපිලිසර භාවය නැති වෙනවා. විපිලිසර භාවයක් ඇති වෙන්නේ අපි මොකක් කරොත්ද? අපි අතින් අකුසලයක් කරොත් කයින්, වචනයෙන් අකුසලයක් කරොත් අපිට ඒ පිළිබඳ විපිලිසර භාවයක් ඇති වෙනවානේ. ඒ විපිලිසර භාවය නැති වෙනවා කියනවා මේ සීලයේ තියෙන. එතකොට බලන්න මේ සීලය කියලා කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීලෙන් තමයි අපේ ධර්ම මාර්ගේ පටන් ගන්න සීලයෙන්. දැන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ගැන වදාරනකොට ඔන්න සීලේ භාගතුන් වික්ෂුන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කු සීලවා හෝති. මෙහිදී භික්ෂුව සිල්වත් වෙනවා කියනවා. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් වාසය කරනවා කියනවා. ආචාර ගෝචර සම්පන්නෝ මනාව ඇවතුම් පැවතුම් වලින් යුක්තයි කියනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. එතකොට සීලයක් සමාදන් වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ කුඩා වරදෙත් බිය දකින්නවා කියනවා. සමාදාය සික්කති සික්ඛාපදේසු. ඒ සමාදන් වූ සීලය හොඳට ආරක්ෂා කරනවා කියනවා. මේක තමයි සිල්වන්ත වීම. එතකොට ඒ භික්ෂුවගේ සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා එයා සීලය තුල හික්මෙනවා. කුඩා වරදිත් බිය දකිමින් තමන්ගේ සීලය ආරක්ෂා කරන්න එයා මහන්සි ගන්නවා. තව තැනක ස්වාමීන් වහන්සේ මේ ගිහි කෙනෙක්ගේ සීලය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මහානම් ශාක්‍ය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කිත්තාවතනුකෝ බන්ති උපාසකෝ සීල සම්පන්නව හොති. ස්වාමීනි භාගතුන් වහන්සේ උපාසක කෙනෙක් කොපමණකින්ද කියන සිල්වන්ත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා
ඉද මහානාම උපාසකෝ පානාතිපාතා පටිවිරතෝ හෝති. මෙන්න උපාසක සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. අදින්නා දානා පටිවිරතෝ හෝති. සොරකමින් වැළකී වාසය කරනවා. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරනවා. මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමෙන් වැළකී වාසය කරනවා. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකී වාසය කරනවා. එත්තාවතානුකෝ මහානාම උපාසකෝ සීල සම්පන්නෝ හෝති. උපාසක මෙපමණකින්ම මහානාම උපාසක මෙපමණකින්ම සිල්වන්තයි කියනවා. එහෙනම් මේ සීලය තමයි ධර්ම මාර්ගයේ ආරම්භය. එහෙනම් මේ සීලයෙන් තමයි පින්වත්නි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නෙ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ සීලය පිරිසුදු කරන්න. සීලය පිරිසුදු කරගන්න. සීලේ පිරිසුදු කරගෙන වාසය කරන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. ආන් ওই විදිහට තමන්ගේ සීලය හොඳට ආරක්ෂා කරගන්නකොට ආන්නේ සීලය ගැන හිතන ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි සීලානුස්සතිය කියලා කියන්නේ. තමන්ගේ සීලය සිහි කරනවා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය ශ්‍රාවක සීලය සිහි කරන්නේ කොහොමද? ඔන්න භාගතුන් දේශනා කරන ඉද බික්කවේ ආර්ය ශ්‍රාවකෝ සීලං අනුස්සරති අත්තතෝ සීලං අනුස්සරති. තමන්ගේ සීලය සිහි කරනවා කියනවා. සීලේ පිරිසිදු බව සිහි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන් රකින්න සීලය, තමන්ගේ පිරිසුදුව රකින්න සීලය තමන් සිහි කරනවා. ඒකනේ අනුස්සතිය කියන්නේ. සීල අනුස්සතිය කියන්නේ තමන් පිරිසුදු ආරක්ෂා කරන සීලය සිහි කරනවා. මොකද්ද? අකණ්ඩානි. ඒ සීලේ කැඩිච්ච නැති සීලය. හොඳට මතක තියාගන්න පින්වත්නි. එහෙනම් ඒ සීලය කැඩිලා නැහැ. ඒ කියන්නේ මේ සීලය මේ එයාගේ සීලේ paludu වෙලා නැහැ. ඒක අකණ්ඩව තියෙන සීලයක්. සිල්පදයක් වශයෙන් කැඩිලා නැති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිල්පදයක් වශයෙන් ඒ සීලේ කැඩිලා නැහැ. නොකඩවා එයා ආරක්ෂා කරන සීලයක්. අච්චිද්දානි සිදුරු නැහැ කියනවා. ඒ සීලේ සිදුරු නැහැ කියනවා. ඒ වගේම උන්නා දේශනා කරන අසබලානි පැල්ලන් නැහැ කියනවා. අකම්මාසානි කැලල් නැහැ කියනවා. බුජිස්සානි ඒක තෘෂ්ණා දාසභාවයෙන් නිදහස් වෙලා කියනවා. ඒ කියන්නේ පින්වත්නි ඔන්න කෙනෙක් සීලයක් රකින්න පුළුවන් මට මේ සීලයේ හේතුවෙන් මේ පිනෙන් දෙවියෙක් වේවා. ඒක මොකද්ද? සීලයේ තෘෂ්ණා දාසභාවයට අහු වෙලා. තව කෙනෙක් හිතන මට මේ සීලයෙන් භවභෝග සම්පත් ලැබේවා. ඒක සීලේ තෘෂ්ණා දාසභාවයේ. තව කෙනෙක් හිතන මට මේ සීලයෙන් ලස්සන රූපයක් ලැබේවා. ඒක තමයි පින්නත් තෘෂ්ණා දාසභාවය. ආර්ය ශ්‍රාවකයාගේ සීලය මේ තෘෂ්ණා දාසභාවයෙන් නිදහස් කියනවා. හරි පුදුමයි ඒක. නිදහස් කියනවා. අපරාමට්ටේ සීල දෘෂ්ටි වලින් නිදහස් කියනවා. එතකොට මේ සීලේ දෘෂ්ටි ගතික නැහැ. ඒ කියන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ නිවන ඉලක්ක කරගෙන ආනරි ස්වාමීන් වහන්සේ ප්‍රසන්න බව පිණිස ආරක්ෂා කරනවා. එතකොට අපි කියන සීලබ්බත පරාමාස කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ නොයේක් සීල දෘෂ්ටි තියෙනවා. එතකොට ඒ වගේ දෘෂ්ටි වලින් තොරව නිවන අරමුණු කරගෙන එයාගේ සීලය මනාවකට ආරක්ෂා කරනවා. ඒකට කියන අපරාමට්ඨේ කියන ඒ සීලයට දෘෂ්ටිගතික වෙලා නැහැ. ඒ සීලයේ පවතින්නේ නිවන අරමුණු කරගෙන. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ විඤ්ඤු පසත්තේ ඒ සීලේ නුවණැත්තන් විසින් පසසනවා කියනවා. සමාධි සංවත්තනිකේ සමාධිය පිණිස පවතිනවා කියනවා. ආන් ඔය කියපු අංග ලක්ෂණයෙන් යුතු සීලය ආර්ය ශ්‍රාවකයා සිහි කරනවා. මොකද මේ සීලේ අංග ලක්ෂණ පින්වත්නි කැඩිලා නැහැ. ඒ වගේම සිදුරු නැහැ, paludu නැහැ, කැලැල් නැහැ. ඒ වගේම තෘෂ්ණා දාසභාවයෙන් නිදහස් වෙලා, සීල දෘෂ්ටි වලින් නිදහස් වෙලා, නුවණැත්තන් විසින් පසසනවා සමාධි පිණිස පවතින සීලයක්. මෙන්න මේ සීලයේ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්නේ ආර්ය ශ්‍රාවකයා සිහි කරනවා. නේවස්ස තස්මින් සමයේ න රාග පරියුට්ඨිතං චිත්තං හොති. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. තමන්ගේ පිරිසුදු සීලයේ සිහි කරද්දී ඒ මොහොතේ රාගෙන් හිත යට වෙන්නේ නැහැ. දැන් මේ සීලේ ආනිසංස බලන ස්වාමීන් වහන්සේ අනුස්සතියක් ඇටියට සිහි කරද්දී අපි පින්න ස්වාමීන් වහන්සේ සංඝානුස්සතියත් ඔක විස්තර කරා. සීලයත් අනුස්සතියක් ඇටියට මනාවකට සමන්ගේ පිරිසුදු සීලයේ සිහි කරද්දී රාගෙන් හිත යට කරන්න බෑ කියනවා. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. ද්වේෂයෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. මේ දේශනා කරන්න පින්නවත් බුදුරජාණන් වහන්සේ. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. මුලාවෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. ඕන රාග දේශ මෝහ වලින් හිත යට කරන්න බෑ පින්වත්නි. එහෙනම් තමන්ගේ පිරිසුදු සීලය අවංකෙන් සිහි කරනවා නම් අනුස්සතියක් ඇටියට දේශනා කරන ස්වාමීන් වහන්සේ උජුගත මේවස්ස තස්මින් සමයේ චිත්තං හෝති සීලං ආරබ්බ. ඒ මොහොතේ තමන්ගේ හිත සීලයේ ආරම්භය ඍජු වෙනවා කියනවා. ඒ කියන්නේ පින්වත්නි සීලයේ ගැන සිහි කරන්න
සීලය ගැන හිත පහදිනවානේ. හිත පහදිනකොට සීලයේ ආරම්භයාම තමන්ගේ හිත ඍජු වෙනවා. ඍජු වෙනවා. ඉතින් දේශනා කරන බුදුරජාණන් වහන්සේ ආන්නේම ඍජු වෙනකොට උන්වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ ඒ හොඳට හිත ඍජු වුණාට පස්සේ නික්කාන්ති මුත්තං ඒ වගේම දේශනා කරනවා මේ කාමයන්ගෙන් හිත නික්මෙනවා කියනවා. කාමයන්ගෙන් හිත මිදෙනවා කියනවා. වුට්ටිතං කාමයන්ගෙන් හිත නැගිටිනවා කියනවා. ගේ ධම්මා ඒ කියන්නේ ගේ ධම්මා කියන්නේ පංචකාම ගුණයන් වලට කියන එක වචනයක්. මෙන්න මේ පංචකාම ගුණයන්ගෙන් හිත නිදහස් වෙනවා කියනවා, නැගිටිනවා කියනවා, මිදෙනවා කියනවා. ඕන්න බලන්න පින්වත්නි සීලයක් අනුස්සතියක් හැටියට සිහි කරාට පස්සේ කාමයන්ගෙන් හිත යට වෙන්නේ නැහැ. ඒ වෙලාවේ පවතින තමන් රකින්න මේ උතුම් සීලයේ ආරම්භයාම තමන්ගේ හිත ඍජු වෙලා තියෙනවා. ඍජු වෙලා තියෙනවා. ආන්නෙම ඍජු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ තමන්ගේ හිත ඍජු වෙලානේ තියෙන්නේ. ඍජු වෙනකොට ලබති අත්ත වේදං. ඒ සීලයේ අර්ථ වශයෙන් සිහි කර කර සතුට වෙනවා කියනවා. ලබති ධම්ම වේදං. ධර්මයේම හිත හිතා සතුට වෙනවා කියනවා. ලබති ධම්මෝප සංහිතං පාමුජ්ජං. ඒ ධර්මයෙන් උපන් ප්‍රමුදිත භාවයේ ලබලා සතුට වෙනවා කියනවා. පමුදිතස්ස පීති ජායති. ඔන්න පින්වත්නි සීලේ ආනිසංස මේ කියන්නේ ප්‍රමුදිත ලැබුවට පස්සේ ප්‍රමුදිත භාවයේ ලැබුවට පස්සේ ප්‍රීතිය උපදිනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීති හිතක් ඇති කෙනාගේ කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා කියන්නේ කයේ තියෙන මේ බරගතිය අඩු වෙලා යනවා. පස්සද්ද කායෝ සුඛං වේදීති. ඒ සැහැල්ලු වුණ කය සැපයක් ලබනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ හිත සමාධිගත වෙනවා. ඕන්න පින්වත්නි සීලය අනුස්සතියක් හැටියට හරියට සිහි කරොත් පින්වත්නි මෙන්න මේ ආනිසංසයේ කාන්තිම අපේ ජීවිතේට ලැබෙනවාමයි. මේක සිහි කරන්න ආර්ය ශ්‍රාවකෙක්. මේ නිකන් කෙනෙකුට මේක කරන්න බෑනේ. මනාවකට සීලය රකින්න ආර්ය ශ්‍රාවකෙක් තමයි තමන්ගේ මේ උතුම් සීලය මේ විදිහට අනුස්සතියක් හැටියට සිහි කරන්නේ. ආනෙම සිහි කරද්දී මෙන්න මේ ආනිසංස ඒකාන්තෙම ලැබෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේ මේ තව තැනක දේශනා කරනවා මේ සීල අනුස්සතිය ඔන්න භාවනාවක් හැටියට උනා දේශනා කරන ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ. මහණෙනි එකම එක ධර්මයක් වඩයිද බහුල වශයෙන් වඩයිද භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරෙන්න උපකාර වෙනවා කියනවා. විරාගාය නොඇලෙන්න උපකාර වෙනවා කියනවා. නිරෝධාය ඇල්ම නිරුද්ධ කරන්න උපකාර වෙනවා කියනවා. උපසමාය සංසිඳින්න උපකාර වෙනවා කියනවා. අභිඥාය විශිෂ්ට ඥානෙ පිණිස උපකාර වෙනවා කියනවා. සම්බෝධාය ආරි සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙනවා කියනවා. නිබ්බිදාය සංවත්තති නිවන පිණිස නිබ්බානාය සංවත්තති නිවන පිණිස උපකාර වෙනවා කියනවා. කතමෝ ඒක ධම්මෝ. මහණෙනි මොකක්ද වැඩි යුතු එකම එක ධර්මයේ සීලානුස්සතිය. සීල අනුස්සතිය කියනවා. ඕන බාන ස්වාමීන් වහන්සේ සීලේ අනුස්සතියක් හැට වඩිනකොට හරියට වැඩුවොත් නිවන පිණිස උපකාර වෙනවා. ඒක නිවනින් තමයි එයාගේ ජීවිත ගමන අවසන් වෙන්නේ. එනනම් මේ සුළුපටු දෙයක් නෙවෙයි පින්වත් මේ සීල අනුස්සතිය කියන එක. සීලයේ අනුස්සතියක් හැටියට භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරද්දී මේ ආනිසංස ඒකාන්තයෙන් ලැබෙනවා. හරියට ප්‍රගුණ කරන කෙනාට ලැබෙන ආනිසංසය මොකද්ද පින්වත්නි? එයා අමා මහ නිවනටපත් වෙනවා. ඒක දේශනා කරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න මේ භාගතුන් වහන්සේගේ දේශනා පරියායන් පින්න ස්වාමීන් වහන්සේ හරි පුදුමයි. දැන් එක තැනක දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේක අනුස්සතියක් හැටියට වඩන ආකාරය. තව තැනක දේශනා කරන පින්න ස්වාමීන් වහන්සේ තමන්ගේ සීලයම තමන්ගේ හිතේ තියෙන කෙලෙස් නැත්තම් මේ කෙලෙස් කහට වලින් හිත පිරිසුදු කරගන්න ආකාරය දේශනා කරනවා. එතන දේශනා කරන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ විසාකාවට දේශනා කරනවා මේ විසාකාවනේ උපක්ඛිලිට්ඨස්ස චිත්තස්ස විසාකේ උපක්කමේන පරියෝදපනා හොති. විසාකාවනේ මේ හිතේ උපන් කිලිටු උපක්‍රමයෙන් කියන පිරිසුදු කරන්න තියෙන්නේ. දේශනා කරන කතංච විසාකේ උපක්ඛිලිට්ඨස්ස චිත්තස්ස උපක්‍රමේන පරියෝදපනා හොති. විසාකාවනේ කොහොමද හිතේ උපන් කිලිටු උපක්‍රමයෙන් පිරිසුදු කරන්නේ කොහොමද කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද විසාකේ ආර්ය ශාවකෝ. ස්වාමීන් වහන්සේ එතනත් ආර්ය ශාවකය කියලා විස්තර කරන්නේ. පු탁ජනෙක් මේක කරන්නේ නැහැ. ආර්ය ශාවකයා අත්තතු සීලං අනුස්සරති. තමන්ගේ සීලය සිහි කරයි. ඒ තමයි කැඩිලා නැති, සිදුරු නැති, paludu නැති,
කැලල් නැති, තෘෂ්ණා දාස භාවයෙන් නිදහස් වෙච්ච, දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච, නුවණැත්තන් විසින් පසසන සමාධිය පිණිස පවතින මේ තමන්ගේ උතුම් වූ ආර්යකාන්ත සීලය සිහි කරනවා කියනවා. එහෙම සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හොඳට මේ තමන්ගේ සීලය සිහි කරාට පස්සේ චිත්තං පසීදති. ඕන්න එයාගේ හිත පහදිනවා කියනවා. පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමුදිතභාවයේ උපදිනවා කියනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා. ඔහුට ඉපදුනාද උපක්ඛලේස තේ පහියන්ති. ප්‍රහාණය වෙලා යනවා කියනවා. දැන් බණ ස්වාමීන් සීලානුස්සතිය මුල් කරගෙන කෙලස් ප්‍රහාණය. එහෙමයි ස්වාමීන් වහන්සේ. දුර වෙලා යනවා. එහෙමයි. ඒ කියන්නේ උපන් තමන්ගේ හිතේ උපන් කිලිටු කෙලස් සීල අනුස්සතිය තුලින් පිරිසුදු කරනවා කියනවා. හරි පුදුමයි. ඒක ස්වාමීන් වහන්සේ උපමා දේශනා කරන බුදුරජාණන් වහන්සේ විසාකාවනි මේ වගේ කියනවා. සීතාපි විසාකේ උපක්ඛලිට්ටස්ස ආදාය උපක්කමේන පරියුද්ධපනහ හොටි. විසාකාවනි මේ ආදාසාය උපක්කමේන පරියුද්ධපනහ හොති. විසාකාවනි කිලිටු කැඩපත උපක්‍රමයෙන් පිරිසුදු කරන වගේ කියනවා. මේ සීලෙන් ස්වාමීන් වහන්සේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් හිත කෙලෙස් වලින් පිරිසුදු කරනවා සීලෙන්. ඒක මේ වගේ කියනවා. අපිරිසිදු වූ කැඩපත කණ්ණාඩිය උපක්‍රමයෙන් පිරිසුදු කරනවා වගේ කියනවා. ඒක මේවයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න කැඩපතක් පිරිසුදු කරන්න ඕනි කියනවා අලු. ඒ කාලෙදී පාවිච්චි කරලා තියෙන දේ. ඊළඟට ඕනි කියන බුරුසුවක්. ඊළඟට ඕනි කියන වතුර. ඊළඟට ඕනි කියනවා ඒක කරන පුද්ගලයෙක්. එතකොට කියනවා මේ කැඩපත පිරිසුදු වෙන්නේ. ඒ වගේ කියනවා සීලයේ අනුස්සතියක් හැටියට හොඳට පුරුදු කරද්දී තමන්ගේ හිත කිලුටු කරන යම් ක්ලේශයන් තියෙනවද, උපක්ලේශ තියෙනවද, ඒ වගේ හිත පිරිසුදු වෙනවා කියනවා. ඒ සීලය හරියට සිහි කරොත්. ඒක හරියට කණ්ණාඩිය උපක්‍රමයෙන් පිරිසුදු කරනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට පිරිසුදු කරනකොට මොනවාද අයං උච්චති විසාකේ ආර්ය ශාවකෝ සීල උපෝසතං උපවසති. මේ විසාකාවනේ ආර්ය ශ්‍රාවකයා සීල උපෝසතෙන් වාසය කරනවා කියනවා. සීලෙන් සද්දින් සංවසති. සීලේ සමග වාසය කරනවා කියනවා. සීලේ සමග වාසය කරනවා කියනවා. සීලං චස්ස චිත්තං පසීදති. සීලේ ආරම්භයාම හිත පහදිනවා කියනවා. පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමුදිතභාවය උපදිනවා කියනවා. මේ චිත්තස් උපක්ඛලේසා තේ පහියන්ති. උපන් ක්ලේශ තියෙනවද? ඒවා ප්‍රහාණය වෙනවා කියන පින්වත්නි සීලයේ අනුස්සතියක් හැටියට පුරුදු කරනකොට තමන්ගේ හිතේ තියෙන කිලිටු මොකද්ද වෙන්නේ ප්‍රහාණය වෙනවා හරියට මේ සීලානුස්සතිය වැඩුණොත්. සීලානුස්සතිය වැඩුණොත් ඒ නිසා අපි මහන්සි ගන්න ඕනේ පින්වත්නි මොකක් කරන්නද ඉස්සෙල්ලා කරන්න ඕනේ සීලය ආරක්ෂා කරගන්න ඉපේ. සීලය ආරක්ෂා කරමින් තමයි මේ සීලයේ අනුස්සතියක් හැටියට වඩන්න තියෙන්නේ. ඒ සීලය ආරක්ෂා කරගන්න තියෙන ආසන්නම කාරණේ මොකද්ද? දේශනා කරා බුදුරජාණන් වහන්සේ ආසන්නම කාරණේ තමයි ඉන්ද්‍රිය සංවරය. එහෙනම් මේ සීලය ප්‍රගුණ කරන්න සීලයක් අනුස්සතියක් හැටියට Tamanට වඩන්න උපකාර වෙනවා මොකද්ද? ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ සීලය ආරක්ෂා වෙන්න. ඉන්ද්‍රිය සංවරය තුලින් තමයි සීලය ආරක්ෂා වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය මනාකොට තිබ්බොත් මෙතන ඉන්ද්‍රිය සංවරය කියන්නේ පින්වත්නි මොකද්ද? ඇස කන් නාසය දිවකය මනස හොඳට සංවර කරගන්නවා. හොඳට සංවර කරගන්නවා. ආන්නෙම සංවර කරගත්තොත් තමයි මේ සීලය ආරක්ෂා වෙන්නේ. ඒ කෙනාට තමයි අනුස්සතියක් හැටියට මේ සීලය වඩන්න පුළුවන් වෙන්නේ. සීලය වඩන්න පුළුවන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් මේ අනාථපිණ්ඩික සිටුතුමා ගිලන් වෙනවා. ඉතින් එතෙන්ද උන්වහන්සේ වඩිනවා. වැඩලා දේශනා කරනවා මේ ගෘහපතිය ආශ්‍රිතවත් පුතග්ජන කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කියන්නේ මේ ධර්මයේ දන්නේ නැති බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහණය ගැන පැහැදීම නැති මේ ධර්මයේ ගැන කිසිම අවබෝධයක් නැති කෙනාටනේ ආශ්‍රිතවත් පුතග්ජන කෙනා කියලා කියන්නේ. මේ කෙනා මරණාසන්න වෙද්දී මෙයා බය වෙනවා කියන මොකටද? අනේ මා තුළ සීලයක් නැහැ. තමන්ගේ දුස්සීල භාවයේ දැකලා එයාට බය උපදිනවා කියනවා. පරලෝ යාමේ බය උපදිනවා කියනවා. සීල කෙනාට තියෙන සීල විපත්තියක් හැටියට දේශනා කරනවා. ඒක දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේ හැබැයි ගෘහපතිය ආර්ය ශ්‍රාවකයට එහෙම වෙන්නේ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයා මරණාසන්න මොහොතේදී තමන්ගේ සීලය ගැන සිහි කරද්දී එයාට පරලෝ ජීවිතයට ඇති වෙන බය ඇති වෙන්නේ නැහැ කියනවා. බය ඇති වෙන්නේ නැහැ කියනවා. ඒක මේ සීලයක් තුලින් ලැබෙන ආනිසංස. තමන් රකින්න සීලයක් තුලින් තමන්ට ලැබෙන ආනිසංස. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අපි හොඳට මේ සීලයේ අනුස්සතියක් හැටියට හරියට සිහි කරොත් පින්වත්නි අපේ හිත
මේ තියෙන අකුසල් වලින් අපේ හිත පිරිසුදු වෙනවා. පිරිසුදු වෙලා පින්වත්නි මේ සීලය තුලින් අපේ හිත පිරිසුදු භාවයට පත් කරගන්න අපිට උපකාර වෙනවා. මේ උතුම් වූ සීලය අනුස්සතියක් හැටියට අපි පුරුදු කරොත්. ඒ නිසා අපිට ලැබෙන කාල වේලාවේ අපි මහන්සි ගත්තේ මේ සීලයේ තියෙන ආනිසංස මොකක්ද කියලා විස්තර කරන්න. අවසාන වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ මේ සීලයේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි මෙන්න මේ ආනිසංස 5 භාගයෙන් දේශනා කරන සීලය. සීලය නිසා එයා අප්‍රමාදී කෙනෙක්, සිත කය වචනය එයා නොමකට යොමු කරන කෙනෙක් නෙවෙයි. අප්‍රමාදී කම නිසා මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡanti. මහත් වූ භෝගක්ඛන්දයකට හිමිකම් කියනවා. සීල්වන්ත කෙනා. කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගච්ඡති. සීල්වන්ත කෙනාටයි කල්යාණ කීර්තිලාවක් පැතිරෙන්නේ. විසරද උපසංකමති අමංකූ භූත ඕන පිරිසක් මැද්දට බය නැතුව යන්න පුළුවන් කියනවා. බය නැතුව යන්න පුළුවන් කියනවා. ඕන පිරිසක් මැද්දට. අසම්මූලෝ කාලං කරවති. සිහි මුලා නොවේ මරණයට පත් වෙන කායස් වේදා පරම්මරණ සුගතින් සංගම් ලෝකම් උපපජ්ජති. මරණයන් මත ඒකාන්තයෙන්ම දෙවියන් අතර උපදීමේ ආනිසංස මේ උතුම් සීලයෙන් ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපි සෑම දිනාටම මේ උතුම් සීලය අනුස්සතියක් හැටියට පුරුදු කළා. අපිට ගෞතම බුද්ධ ශාසනය උතුම් ධර්ම අවබෝධ කරන්න මේ සීල පින් උපකාර වේවා. පින්වතුනි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සීලානුස්සතිය නිසා හිත පිරිසිදු කරගන්න උපකාර වෙන බොහෝ දහම් කරුණු වැඩෙන ආකාරය මනාව පැහැදිලි කරලා දුන්නා. ඉතින් පින්නතුනි මේ සීලය ගැන සීලව මහරහතන් වහන්සේ වදාලා මේ සීලය කියලා කියන්නේ දුර ගමනක් යන කෙනෙකුට තියෙන රසවත් බත් මුලක් වගේ කියලා. දැන් දුර ගමනක් දුෂ්කර පාරක් මැදින් යනවා නම් කෑම බීම නැතුව එයා හොඳ කෑම පාසලයක් අරගෙන යනවා නම් ඒ ගමන ඉක්මනින් යන්න පුළුවන් පහසුයි. ඒ වගේ නිවන් මඟ අනුගමනය කරන කෙනාට මේ පිරිසිදු සීලය ඇති බව බොහෝ සැපයක් උපද්දවලා දෙනවා. බොහෝ කාලයක් සීල් ගුණ දම් හොඳට ආරක්ෂා කරන්න සීලය ක්‍රමක්‍රමෙන් පුරුදු කරන්න එයාගේ ජීවිතයට උදාාර සතුටක් ඇති කරලා දෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ සිල්පද එක එක හෝ හොඳින් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් කාලයක් දැන් සිල්පද කැඩෙනවා තියෙනවා නම් සම්පූර්ණ පන්සිල්පද ගත්තොත් ආරක්ෂා නොකරනම ඇති. සමහර අය සීලය ආරක්ෂා කරනවා. ඉතින් ක්‍රමයෙන් එකින් එක සිල්පද හොඳින් ආරක්ෂා කරන්න ගත්තොත් ඔබ කාලයක් හොඳින් පංච දුෂ්චරිතයෙන් බැහැර කරලා පංච සීලයෙන් යුක්තව වාසය කරද්දී ඒ සීලානුස්සතිය ඔබ දුගතියෙන් වළක්වනවා, සුගතිය කරා ගෙනියනවා. ඔබට නිවන් මඟ විවර වෙන්න ඒ උපකාරයක් වෙනවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන අපි මුලින් කතා කළා. දැන් සීලානුස්සතිය වැඩිීමේ ආනිසංස ගැනත් කතා කළා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වගේම සීලානුස්සතිය ජීවිතයට බොහෝ උපකාර සලසලා සුගති රැකවරණ නිවන් අවබෝධය පිණිස උපකාර ලබා දෙනවා. ඉතින් මේ පින්වත් හැම දිනාට අද දවසේ මේ ශ්‍රවණය කළ දහම් කරුණු අපිට පින්වත් ස්වාමීන් වහන්සේලා ඊටාම් කරුණාවෙන් වටිනා දහම් කරුණු බොහොමයක් පහදලා දුන්නා. මේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව තුළින් අද දවසේ ධර්ම සාකච්ඡාවෙන් බොහෝ පින් රැස් කරගන්නට යෙදුණා. ඉතින් මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී සීක බල ධර්මයන්ගින් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මහත් කරුණාවෙන් සද්ධර්මයේ කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ ලෙසින් අවබෝධ කරන්න සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම වැඩමවදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මහා මෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരിക උපාසක පින්නතුන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානයේ දායකත්වයේ දරන පින්වත් ඒ.එච්.සී. කුමාරගේ මහතා, කේ.ඒ. සෝමලතා මහත්මිය ඇතුළු ඒ
පවුලේ හැම දෙනා ඥාති පිරිස ඇතුළු සේවක පිරිස ඇතුළු හැම දෙනාට සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් හැම දෙනා බලාපොරොත්තු වෙනවා නමින් මිය පරලෝකීය සියලු ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. පින්වත් KHC කුමාරගේ මහත්මයා, KA සෝමලතා මහත්මිය, ඒ නෑහිත මිතුරු හැම දෙනා සේවක පිරිස ඇතුළු හැම දෙනාම නමින් මියගිය සියලු ඥාතින්ට පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාම නමින් අනන්ත සසර පුරා මියගිය සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ මේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන HC කුමාරගේ මහත්මයා, KA සෝමලතා මහත්මිය ඇතුළු නෑහිත මිතුරු හැම දෙනාට, සේවක පිරිස හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේම සියලු ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. හැම දෙනාට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසී ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.